ළමයි චුට්ටක් බලක් වුණා විනාඩි 5ක් විතර. එවනම් අපි පටන් ගමු මේ ලීවර එක ප්‍රවේග අනුපාතය. අපි ගිය සතියේ මං හිතන්නේ ලීවර එක යාන්ත්‍ර වාසිය ගැන කතා කරා. ලීවර වර්ග ගැන. ඊට පස්සේ අද අපි බලමු ලීවර එක ප්‍රවේග අනුපාතය කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න මාතෘකාව ලීවර එක ප්‍රවේග අනුපාතය කියලා. හරි. ඔයගලන්ට පේනවාමයි මේ රූප සටහනේ තියෙනවා ලීවර එකකින් බහරයක් ඔසවන ආකාරය. ලීවර එකකින් බහරයක් ඔසවන ආකාරයේ තියෙනවා මේ රූප සටහන. එතකොට මේ රූපේ තියෙන ලීවර එකේ AC කියන කොටස නැත්නම් AC බාහුව කියලා අපි කියනවා. AC බාහුව අපි කියනවා බාර බාහුව කියලා. බාරයේ පිටලා තියෙන බාහුවට කියනවා බාර බාහුව කියලා. ඊට පස්සේ CD බාහුවට අපි කියනවා ආයාස බාහුව කියලා. දැන් මේ ලීවරේ ක්‍රියාත්මක කරන්නේ ළමයි මේ පුද්ගලයා B කියන ලක්ෂයෙන් ආයාසය යොදවලා ලීවරේ චලනය කරනවා මාරණ වේ. මෙතෙන් දැන් චලනය කරනවා. ඒක x පිටුමට එනවා ලීවර. එතකොට බහරය y පිටුමට එසවෙනවා. මේ ලීවරේ වැඩ කරන්නේ අන්න ඒකයි වෙන්නේ. එතකොට අපි මේ ලීවරේ ප්‍රවේග අනුපාතය දැන් මේ ලීවර ගැන කතා කරන්නේ ළමයි අපි මේ ලීවරයක ගිය සතියේ කතා කරා යාන්ත්‍ර වාසිය කියන එක. යාන්ත්‍ර වාසිය කියන්නේ මේ ලීවරයෙන් අපි කාර්යයක් කරද්දී කොච්චර අපිට පහසුද කියන එක. කී ගුණයක් අපිට වාසියක් තියෙනවා. යාන්ත්‍ර වාසිය දෙකයි නම් දෙගුණයක් වාසිය කියලා අපි කියනවා. අන්න ඒ වගේ. මේ ප්‍රවේග අනුපාතය කියන්නේ මේ ලීවරයක් සම්බන්ධයෙන් මේ වගේ මෙනුමක්. අපි ලීවරයක ප්‍රවේග අනුපාතය හොයන්නේ මෙහෙමයි. ලීවරයක ප්‍රවේග අනුපාතය අපි හොයනවා මෙන්න මේ සූත්‍රයෙන්. ආයාස බාහුවේ දිග බෙදනවා තමයි බාර බාහුවේ දිග. බාර බාහුවේ දිග. හරි. අපි පොඩ්ඩක් මේ ලීවරේ ඇඳගමු. චුට්ටක් ඇඳගන්න බලන්න මේ ලීවරේ. මැස් එකේ කරදරයක් තියෙනවා. අතුලට ඇවිල්ලා ඉක්මනින් ඇඳගන්න ළමයි. යට සූත්‍රය ලියන්න එපා. රූප සටහන විතරක් ඇඳගන්න. ඇඳගෙන හරිදා ගන්න. හරිනම් මේ මට හරි කියලා මැසේජ් එකක් දාන්න. ඇඳලා ඉවර නම්
හරි right එහෙනම් අපේ වලියම යටින් හරි ලියන්න මේම ලීවරයක් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී එහි ප්‍රවේග අනුපාතය යන දර්ශකයද යාන්ත්‍ර වාසිය මෙන්ම වැදගත් දර්ශකයකි. ලීවරයක ප්‍රවේගානුපාතය ගණනය කිරීමේදී ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගෙන් බෙදනු ලැබේ. මෙම ආයාස බාහුවේ දිග හා භාර බාහුවේ දිග අතර අනුපාතය ප්‍රවේග අනුපාතය ලෙස හඳුන්වනු ලැබේ. හරි. යටින් ලියාගන්න මේ සූත්‍රය ප්‍රවේග අනුපාතය හොයන හැටි අපි ගානක් හදමු. ඉස්සෙල්ලා සූත්‍රය ලියාගන්න. සූත්‍රය ලියලා අපි මේ ගාන හදමු.
හරි. මේ රූප චුට්ටක් අඳගන්න. අඳගෙන මේ ගාන ලියාගෙන මෙයාගේ ප්‍රවේග අනුපාතය හදන්න. හොයන්න ප්‍රවේග අනුපාතය. හරි. වස්තුවක් එසවීමට ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඇඳලා ලීවරේ ඇඳලා ඊට පස්සේ ලියා ගන්නවා. That way. प्रवेग अनुपात සොයන්න ගාන හදලා උත්තරේ මැසේජ් කරන්න. එකනයි උත්තරේ වෙලා තියෙන්නේ තව අභිෂේක් විතරයි. හරි. එතකොට අපි කොහොමද මේක හොයන්නේ? ප්‍රවේගානුපාතය. ප්‍රවේගානුපාතය සමානයි ආයාස වාහුවේ දිග. බෙදන්න ඕනේ බාර වාහුවේ දිග. ආයාස වාහුවේ දිග මීටර 4යි. බාර වාහුවේ දිග මීටර 2යි. නේද? එතකොට උත්තරේ එනවා 4 බෙදීම 2 2යි. එතකොට මීටර කියන එක සුළු වෙලා යනවා. මේක අනුපාතයක්. එතකොට ප්‍රවේග අනුපාතයේ ඒකක නැහැ. ඒකකයක් නැහැ. අනුපාතයක් විදිහට කියනවා. හරි. එහෙනම් මොන විදිහට තමයි අපි ප්‍රවේග අනුපාතය හොයන්නේ. හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාව ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. प्रधान कार्य हा प्रतिदान कार्य. लीवर एक प्रधान कार्य हा प्रतिदान कार्य.
ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. දැන් තමයි සරල යන්ත්‍රයක් මගින් අපි කිසියම් කාර්යයක් කරගන්නකොට අපි යන්ත්‍රයට කාර්යයක් කරනවා. මොකද ඒ කියන්නේ? යන්ත්‍රය මගින් කාර්යයක් කරන්න නම් යන්ත්‍රයේ වෙතට අපි කාර්යයක් කරන්න. මං කියන්නේ ඕගොල්ලන්ට පැහැදිලිද? ඕගොල්ලෝ හිරමණින් පොල් ගන්නවා කියලා එකක්. හිරමණින් සරල යන්ත්‍රයක්. අර මේස හිරමණේ නියම කරකවන එක. මේස හිරමණේ අපිට පොල් ටික ගාලා දෙන්න. ඒතර හිරමණේ විසින් අපිට කරලා දෙන කාර්යය තමයි පොල් ටික ගාලා දෙන එක. ඒ පොල් ටික ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? හිරමණේ කරකවන්න බෑ. අපි යන්ත්‍රයට කාර්යයක් කරනකොට යන්ත්‍රය විසින් අපිට කාර්යයක් කරලා දෙන්න. දැන් මේ තියෙන රූපේ ඔයගොල්ලන්ට පේනවා මේ පුද්ගලයා මේ මිනිස්සයා මේ ලීවරය පහළට තල්ලු කරනවා. එහෙමනම් මෙයා කාර්යයක් කරනවා. අපි දුක් මෙයා මෙතන නිව්ටන් 10ක බලයක් දෙනවා කියලා. දැන් මෙයා නිව්ටන් 50ක බලයක් දෙනවා. මෙයා නිව්ටන් 50ක බලයක් දීලා එයා මේ ආයාසය නැත්නම් මේ එයා දෙන නිව්ටන් 50 බලයෙන් මේ ලීවරේ චලනය වෙනවා අපි හිතමු මීටර් 3ක්. මේ පුද්ගලයා දෙන ආයාසයෙන් මේ ලීවරේ මීටර් 3ක් චලනය වෙනවා. නේද? එතකොට මෙයා කරනවා කිසියම් කාර්යයක්. මෙයා ලීවරේට කරන කාර්යය තමයි මේ. කොහොමද අපි මේ කාර්යය කරන්නේ? අපිට කාර්ය වලින් තියෙන සූත්‍රයක්. කාර්ය ප්‍රමාණය අපි හොයන්නේ බලය ගුණ කරනවා විස්ථාපනය. එහෙම නැත්නම් බලයේ චලනයේ විච දුරේ. නේද? එතකොට මෙයා කරපු කාර්ය ප්‍රමාණය බලය නිව්ටන් 50යි. විස්ථාපනයේ කීයද? නිව්ටන් 3යි. මේ එහෙම මෙයාගේ කාර්යනවා නිව්ටන් 150ක් නිව්ටන් මීටර. මේක නිව්ටන් මීටර කියලා කියන්නේ. එන්නේ ගුණෝගාම නිව්ටන් මීටර 150ක් කාර්යයක් මෙයා කරනවා. නේද? එතකොට මේ පුද්ගලයා නිව්ටන් මීටර නැත්නම් ජූල් 150ක කාර්යයක් මේ යන්ත්‍රයට කරනවා. එතකොට තමයි යන්ත්‍රයේ මේ ගල ඉහළට ඔසවලා දෙන්නේ. අපි දුම් මේ ගල නිව්ටන් 100ක්. නිව්ටන් 100ක වාහනයක්. මේ නිව්ටන් 100ක වාහනය අපි හිතමු ඉහළට ඔසවනවා මෙයා මීටර් 2ක්. x වල ඉඳන් y වලට තියෙනවා මීටර් 2ක් කියලා හිතන්න. එතකොට මේ පුද්ගලයා මේ යන්ත්‍රයට නිව්ටන් 150ක කාර්යයක් කරද්දී යන්ත්‍රය විසින් අපිට කරලා දෙන කාර්යය කොච්චරද? යන්ත්‍රය අපිට කරන කාර්යය ඒක කොහොමද යන්නේ? ඒක හොයන්නේ අපි මෙහෙමයි කාර්ය ප්‍රමාණය සමානයි බලය ගුණ කිරීම විස්ථාපනය. මේතොර බලය නිව්ටන් 100ක් වෙනවා. විස්ථාපනය මීටර් 2ක් වෙනවා. නේද? එහෙමනම් මේ යන්ත්‍රයෙන් අපිට කරලා දීලා තියෙනවා නිව්ටන් මීටර් 200ක කාර්යයක්. නැත්නම් ජූල් 200ක කාර්යයක් අපිට කරලා දීලා තියෙනවා. ඒතර ඔන්න ඒ විදිහට ඕනෑම සරල යන්ත්‍රයක් මගින් අපිට කාර්යයක් කරගන්න නම් අපි විසින් යන්ත්‍රයට කාර්ය කරන්න. එතකොට අපි යන්ත්‍රයට කරන කාර්යය ඒකට අපි කියනවා ප්‍රධාන කාර්ය. ප්‍රධාන කරනවා කියන්නේ දෙනවනේ නේද? ඒතර ප්‍රධාන කාර්ය කියන්නේ මොකක්ද? අප යන්ත්‍රයට මම රතු පාටින් කියනවා අපි වල දිනවත් පාටින් මේක ප්‍රධාන කාර්ය කියලා කියන්නේ අප විසින් යන්ත්‍රයට කරන කාර්ය. ප්‍රධාන කාර්ය කියලා කියන්නේ
අප විසින් යන්ත්‍රයට කරන කාර්ය ප්‍රතිදානකාරී කියන්නේ මොකක්ද? ආධුනික එක නේද? එතකොට මෙතනදී අපි යන්ත්‍රයේ කාර්යයක් කරද්දී යන්ත්‍රය අපිට කාර්යයක් කරනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රතිදානකාරී. එතකොට ප්‍රතිදානකාරී කියන්නේ යන්ත්‍රය විසින් අපට සිදු කර දෙන කාර්යය. හරි ඒකට මෙන්න මේ විදිහට ඕනෑම සරල යන්ත්‍රයක තියෙනවා ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය කියලා දෙකක්. හරි ඉතින් අපි මෙහෙම ලියාගමු. සරල යන්ත්‍රයක් මගින් යම් කාර්යයක් සිදු කර ගැනීමේදී සරල යන්ත්‍රයක් මගින් යම් කාර්යයක් සිදු කර ගැනීමේදී අප විසින් යන්ත්‍රය වෙතට කාර්යයක් සිදු කළ යුතුය. අප විසින් යන්ත්‍රය වෙතට කාර්යයක් සිදු කළ යුතුය. ඔගොල්ලෝ කලින් අර රූපේ ඇඳ මේ තියෙන රූපේ කලින් ඇඳන්නේ නේද? අපි මේක එතන මත චුට්ටක් මම මෙහෙම කියනවා. ඉහත ලීවරයේ මිනිසා විසින් ලබා දෙන බලය මගින් ලීවරය පහළට චලනය වන අතර එය ප්‍රධාන කාර්ය ලෙස හැඳින්වේ. අලුත් රූලකින් ලියන්න. මිනිසා විසින් ලීවරය මත කාර්ය සිදු කරන විට
බහරය 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 y පිහිටීම දක්වා බහරය y පිහිටීම දක්වා ඉහළට එසවීම සිදුවේ y පිහිටීම දක්වා ඉහළට එසවීම සිදුවේ එසේ බහරය ඉහළට එසවීම එසේ බහරය ඉහළට එසවීම ප්‍රතිදානකාරයවත් යන්ත්‍රය මගින් සිදු කරන කාර්ය ලෙස හැඳින්වේ හරි ඇඳගන්න මේ ලීවරේ චුට්ටක් ළමයි මේ ලීවරේ පොඩ්ඩක් ඇඳගන්න මේ වාහනේ නිව්ටන් 75ක භාරයක් නිව්ටන් 75යි නිව්ටන් 75යි මෙහා ඉහළට එසවෙනවා මීටර එකක් ඉහත ලීවරයේ ප්‍රධාන කාර්ය प्रतिदान कार्य स्वयं प्रधान कार्य प्रतिदान कार्य रूप सटान ඇඳගෙන වෙන වෙනම ඔයාලට ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය
ප්‍රධාන කාර්ය කියලා කියලා ප්‍රධාන කාර්ය කියන හොයන්නේ මට උත්තරේ දාන්න ඕනේ ප්‍රධාන කාර්ය කියන්නේ අපි කරන කාර්ය ප්‍රධාන කාර්ය කරන්නේ ප්‍රධාන කාර්ය right හරි අනිත් පැත්ත දාන්න බලන්න කරන්න හැමෝම ඔයනම් ප්‍රධාන කාර්ය ඒකට අපි හොයන්නේ කාර්ය සමානයි බලය ගුණ කිරීම විස්ථාපනය නේද එතකොට प्रधान कार्य बले कीद 50 न्यूटन विस्थापनය මීටර 2යි එතකොට 50 වැඩි කිරීම 2 CI न्यूटन मीटर නැත්නම් ජූල් හරි මේ තමයි ප්‍රධාන කාර්ය ඊට පස්සේ ප්‍රතිදාන කාර්ය प्रतिदान कार्य जो है ना प्रतिदान कार्य में कार्य समानाई वाले गुणकीय विस्तारने वाले न्यूटन 75 යන්ත්‍රය අපිට කරලා දෙන කාර්ය නිව්ටන් 75යි විස්ථාපනයේ මීටර 1යි නේද ඒකෝට 75 වැඩි කිරීම එක කියන්නේ 75යි ජූල් හරි ඒක ඔන්න ඔය විදිහට තමයි ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය හොයන්නේ හරි අදාගන්න හදපු නැති අය විනාඩියක් දෙන්නම් හදපු නැති අය ඉන්නවනම් හරි එබන අපි ඊළඟට සරල යන්ත්‍රයක කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. කාර්යක්ෂමතාවය. මානසිකව ලියා ගන්න යන්ත්‍රයක කාර්යක්ෂමතාව. දැන් මම අපි අර හොයපේකේ උදාහරණේ අපි හොයාගත්ත ටික මේකේ ලියන්නම් මේ සම්මයන්ත්‍රය නෙවෙයි මම කියන්නේ වෙන එකක්. කමන්නේ මම මේක ලියන්නම් මේ පුද්ගලයා ජූල් 100ක කාර්යයක් කරනවා. මේ යන්ත්‍රයේ මෙයා ජූල් 100ක කාර්යයක් කරනවා. යන්ත්‍රය වගේ අපිට කරලා දෙන කාර්ය ජූල් 75. අපි උදාහරණයක් දැන් ඒවා එකක් නෙමෙයි. යන්ත්‍රයේ ජූල් 100ක කාර්යයක් කරපුවාම යන්ත්‍රය මගින් අපිට ජූල් 75යි කරලා දෙන්න. මේක වෙන්න පුළුවන් දෙයක්ද ළමයි? වෙන්න බැරි දෙයක්ද?
तो इතින් අපි යන්ත්‍ර පාවිච්චි කරන එකේ තේරුමක් නැහැ. දැන් අපි මේ පාඩම මුලදිම කිව්වා සරල යන්ත්‍රයක් කියන්නේ වැඩ පහසු කරන උපකරණයක් කියලා. දැන් බලාගෙන යද්දි වැඩේ පහසු වෙලා නැහැ නේ අපහසු වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ යන්ත්‍රය අපිට කරලා දෙන කාර්යයට වඩා වැඩි කාර්යයක් අපි යන්ත්‍රයට කරනවා. එහෙමද? නෑ ළමයි. මේ ලෝකේ තියෙන ඕනෑම යන්ත්‍රයක් ගත්තොත් සරල යන්ත්‍ර විතරක් නෙවෙයි. සරල යන්ත්‍රයක් විතරක් නෙවෙයි සංකීර්ණ යන්ත්‍රයක්. සරල යන්ත්‍රයක් විතරක් නෙවෙයි සංකීර්ණ යන්ත්‍රයක් වුණත් ළමයි සොංගේ මැස්සෙක් ඇවිල්ලා මට කරදර කරනවා. ඔය පවුනා නේද? ඊළඟ උදේට. හරි. දැන් මේ ලෝකේ තියෙන මම කතා කරේ මේ සරල යන්ත්‍ර විතරක් නෙවෙයි සංකීර්ණ යන්ත්‍රයක උනත් ළමයි මේ විදිහ තමයි වෙන්නේ. ඒ කියන්නේ යන්ත්‍රය විසින් අපිට කරලා දෙන කාර්යයට වඩා නිව්ටන් දශමයක් හරි වැඩිපුර අපි විසින් යන්ත්‍රයට කාර්ය කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපිට මේ වැඩේ කරද්දී පහසුවක් දැනෙනවා. ඒ පහසුව දැනෙන්නේ මෙහෙමයි. කරන කාර්ය ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. කාර්ය ප්‍රමාණය අනිවාර්යයෙන්ම යන්ත්‍රය කරලා දෙන කාර්යයට වඩා අඩුයි. හැබැයි අපි යොදන්න ඕනේ ආයාසය අඩු වෙනවා. අන්න ඒ වගේ අපි යොදන්න ඕනේ ආයාසය අඩු වෙන නිසා තමයි අපිට පහසුවක් වෙන්නේ. දැන් මෙතන උදාහරණ බලන්නකෝ අපි කලින් මම ඔයගොල්ලන්ට වෙන්නකෝ. නිව්ටන් 75ක් ඉහළට ඔසවන්න පුළුවන් නේද? මෙයාගේ අපි තිබ්බේ නිව්ටන් 75යිනේ. මේ නිව්ටන් 75ක් ඔසවන්න පුළුවන් මෙයා දෙන්න මේ පැත්තේ නිව්ටන් 50යි. එතකොට මෙයාට පහසුවක් දැනෙනවා. හැබැයි මේ නිව්ටන් 75 ඉහළට එසවෙන්නේ මීටර 1යි. ඒ උනාට මෙයා මේ නිව්ටන් 50 කොච්චර දුර අවයි යනවද? මීටර 2ක් දුර අවයි යනවා. අපේ උදාහරණයක් නේ. එතකොට මෙයා අඩු ආයාසයක් දුන්නට අවසානයේ වලදී සිදු කරලා තියෙන කාර්ය වැඩි. නමුත් පහසුවක් දැනෙනවා. ඇයි? යොදන්න ඕනේ ආයාසය අඩු. යොදන්න ඕනේ ආයාසය අඩු. ඒක නිසා පහසුවක් දැනෙනවා සරල යන්ත්‍රය. එහෙම නැතුව සරල යන්ත්‍රයක් මගින් අපි ලබා දෙන කාර්යයට වඩා වැඩි කාර්යයක් කරන්නේ නැහැ. ඒතකොට හැමතිස්සෙම ඕනෑම යන්ත්‍රයකින් මේ ලෝකේ හදලා තියෙන ඕනෑම මැෂින් එකකින් අපි සිදු කරන කාර්යයට වඩා අඩු කාර්යයක් තමයි අපිට දෙන්නේ. ඒතකොට කාර්යක්ෂමතාවය කියන්නේ ළමයි අපි ලබා දෙන කාර්ය වාගේ කී ගුණයක් එයා දෙනවද අපිට? මෙන්න මේක ප්‍රතිශතයක් විදිහට දක්වපුවාම අපි ඒකට කියනවා කාර්යක්ෂමතාවය කියලා. හරි? කාර්යක්ෂමතාවය කියලා අපි කියනවා මෙහෙම මම ඒක ලියන්නම් කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන්නේ අපි යන්ත්‍රයට සිදු කරන කාර්ය වාගේ කොච්චර ප්‍රමාණයක් කාර්ය යන්ත්‍රය අපිට කරලා දෙනවද කියන්නේ. එතකොට අපි කාර්යක්ෂමතාව හොයනවා මෙන්න මේ විදිහට. ප්‍රතිදාන කාර්ය මාරු කරගන්න එපා ප්‍රතිදාන කාර්ය. යන්ත්‍රය අපිට කරලා දෙන කාර්ය ප්‍රතිදාන කාර්ය බෙදනවා ප්‍රදාන කාර්ය. හරි එතකොට මේක ප්‍රතිශතයක් විදිහට දක්වනවා. නැත්නම් මේක 100ෙන් ගුණ කරපුවාම අපිට ලැබෙනවා ප්‍රතිශත කාර්යක්ෂමතාවය කියලා මේ. හරි උදාහරණයක් දෙනවා මේක හදලා පෙන්නන්න. යන්ත්‍රය අපිට කරලා දෙන කාර්ය ප්‍රතිදාන කාර්ය අර අපි කලින් හදපු ගැටලුවේ 75යි ජූල්. අපි යන්ත්‍රයට කරපු කාර්යය 100යි ජූල්. අපි මේක වැඩි කරනවා ප්‍රතිශත කාර්යක්ෂමතාවය ගන්න 100. දැන් මොකද වෙන්නේ? ජූල් කැපිලා යනවා 100 කැපිලා ගියා උත්තරේ මම මේ ලියන්න 75යි 100. එතකොට මේ යන්ත්‍රේ කාර්යක්ෂමතාවය 75යි.
මෙන්න මේකට කියනවා අපි ප්‍රතිශත කාර්යක්ෂමතාවය කියලා. හරි? ලියන්න මේව. මිනිසා නිපදවා ඇති ඕනෑම යන්ත්‍රයක් සැලකුව විට ප්‍රතිදාන කාර්ය හෙවත් යන්ත්‍රය විසින් සිදු කරනු ලබන කාර්ය ප්‍රධාන කාර්යයට වඩා අඩු අගයක් ගනී. සරල යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය හා ප්‍රධාන කාර්ය අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට ඒ කාර්යක්ෂමතාවය ලෙස හැඳින්වේ. ඉහත ලීවරයේ කාර්යක්ෂමතාවය පහත පරිදි ගණනය කළ හැක. හදන්න ළමයි මේ ගාන.
මේ ගාන හදාගමු. මේ කාර්යක්ෂමතාවය හොයන තව ක්‍රමයක් තියෙනවා. අපි ඒක කතා කරලා ඉස්සෙල්ලා මේ ගාන හදලා ඉමු. හරි. අපි බලමු කාර්යක්ෂමතාවය හොයන ඊළඟ ක්‍රමය කොහොමද කියලා. දැන් අපි කාර්යක්ෂමතාවය එව්වේ ප්‍රතිදාන කාර්යය. බෙදුවා ප්‍රදාන කාර්යය. අපි ප්‍රතිදාන කාර්ය කියන්නේ මොකක්ද? අපි ප්‍රතිදාන කාර්ය කියන්නේ යන්ත්‍රය අපිට කරලා දෙන කාර්ය. යන්ත්‍රය අපිට කරලා දෙන කාර්ය තමයි ප්‍රතිදාන කාර්ය කියන්නේ. කියන්නේ යන්ත්‍රය අපිට කරනවා කියන්නේ මම දැන් අපි ගත්තොත් මේ වාගේ සරල යන්ත්‍රයක් අපි කරන මෙතන බහරයක් තියෙනවා. අපි මෙතනින් ආයාසයෙන් දීලා මෙයාව ඉහළට ඔසවනවා. එතකොට යන්ත්‍රය අපිට කරලා දෙන කාර්ය කියන්නේ මෙන්න මේ බහරය ඉහළට ඔසවන ප්‍රමාණයත් එක්ක නේද? එතකොට අපි කාර්ය කොහොමද දෙන්නේ? බලය නේද? මෙතන අපි නිව්ටන් 50යි කියලා කිව්වනම් නිව්ටන් 50 අපි වැඩි කරා මේ උසේ. නේද? එතකොට මේ නිව්ටන් 50 කියන්නේ මේකට අපි කියන්නේ බහරය කියලා. බහරය. මේ එතකොට ප්‍රතිදාන කාර්යයක් කොහොමද කරන්නේ? බහරය ගුණ කරනවා බහරයේ විස්ථාපන. බහරයේ විස්ථාපන. ඊට පස්සේ ප්‍රධාන කාර්යයක් කොහොමද කරන්නේ? ප්‍රධාන කාර්යය කියන්නේ අපි දෙන කාර්යය. අපි මොකද කරන්නේ? අපි මෙතනින් බලයක් දෙනවානේ. අපි දවම නිව්ටන් 20ක බලයක් දෙනවා. දීලා මේක චලනය කරනවා මීටර 2ක්. මේ දෙතුනක් මේ දෙන නිව්ටන් 20 කියන්නේ ආයාසය කියන්නේ. ආයාසය. මේ එතකොට අපි ප්‍රධාන කාර්යය අපි දෙන කාර්යය හොයන්නේ කොහොමද? මෙන්න මේ ආයාසය නිව්ටන් 20 වැඩි කරනවා ආයාසයේ චලනය. මේ දේවල් ප්‍රධාන කාර්යය අපි ගන්නේ ආයාසය ගුණ කරනවා ආයාසයේ විස්ථාපන. හරි. එතකොට ළමයි මේ විදිහේ ගැටලුවක් තියෙද්දී ඔයගොල්ලෝ ගණිතමය උපක්‍රමයක් දානවා මේක සොල්ව් කරන්න. එහෙනම් අපිට පුළුවන් තමයි මේ දෙක දෙකට කඩා ගන්න. ඒ කියන්නේ අපි මෙහෙම හදා ගන්නවා බහරය බෙදීම ආයාසය වැඩි කිරීම බහරයේ විස්ථාපනය බෙදීම ආයාසයේ විස්ථාපනය දැන් මේ බහරයේ බෙදීම ආයාසය කියන එකට ඔයගොල්ලන්ට දාන්න තනි වචනයක් තියෙනවා. අපි ගිය සතියේ ඉගෙන ගත්තා. බහරයේ බෙදීම ආයාසය කියන්නේ යාන්ත්‍ර වාසිය.
යාන්ත්‍ර වාසිය. එතකොට මේකේ අපි ගන්න සම්බන්ධතාවයක් මේ ඉතුරු කොටසේ නැද්ද? දැන් මට පුළුවන් මේ භාරයේ බෙදීම ආයාසය කියන මෙන්න මේ කොටසට යාන්ත්‍ර වාසිය ගන්න. මේකේ නැද්ද අපි දන්න සම්බන්ධතාවයක්? අපි දන්න සම්බන්ධතාවයක් නැහැ. හැබැයි මේකේ උඩයට මාරුවොත් අපි වෙනවා දන්න සම්බන්ධතාවය. ආයාසයේ විස්ථාපනයේ දීම බහරේ විස්ථාපනය කියන්නේ ප්‍රවේග අනුපාතය. දැන් මෙතන හැබැයි මොකක්ද? බහරේ විස්ථාපනයේ දීම ආයාසයේ විස්ථාපනය. එතකොට මේක උඩයට මාරු කරන්න ක්‍රමයක් නැද්ද ගණිතයේදී? ගණිතයේදී ඒකට මොකක්ද අපි දාන ක්‍රමය ළමයි? අපි ඒකට දාන ක්‍රමේ උඩයට මාරු කරනවා කාගෙද මේ පස්සේ තියෙන එක්කෙනාට. එහෙමනම් මට මෙහෙම ලියන්න පුළුවන් ළමයි. භාරය බෙදීම ආයාසය. මේ වැඩි කිරීම කියන එක අපිට පුළුවන් බෙදීම විදිහට ලියලා මේ පැත්ත උඩයට මාරු කරන්න. හරි. එතකොට මම උඩින් ලියනවා දැන් ආයාසයේ විස්ථාපනය බෙදනවා බහරේ විස්ථාපනය. දැන් අපිට පුළුවන් තනි වචන දෙකක් දාලා වැඩේ ඉවර කරන්න. බහරේ බෙදීම ආයාසය කියන්නේ ළමයි යාන්ත්‍ර වාසිය. ඊට පස්සේ ආයාසයේ විස්ථාපනයේ බෙදීම බහරේ විස්ථාපනය කියන්නේ ප්‍රවේග අනුපාතය. එනවා අපි මේක බෙදුවා යාන්ත්‍ර වාසිය බෙදුවා ප්‍රවේග අනුපාතය. එවනම් අපිට අවසානට එනවා ළමයි සමීකරණයක් කාර්යක්ෂමතාවය ප්‍රතිශත කාර්යක්ෂමතාවය අපිට ගන්න පුළුවන් මේ විදිහට. කාර්යක්ෂමතාවය මෙන්න මේ අවසානට අපි ලියපු එක සමීකරණයේ විදිහට අපිට හොයාගන්න පුළුවන් කොහොමද යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම C. හරි. මේකත් ලියාගමු. මේ අවසාන සමීකරණය විතරයි ඕගොල්ලන්ට ඕනේ. මේ ගත්ත හැටි එච්චර අදාළ නැහැ. නමුත් මේ ටික ලියාගන්න. සරල යන්ත්‍රයක ලීවර එක කාර්යක්ෂමතාවය පහත පරිදිද ගණනය කළ හැකියි. කියලා. මේක චුට්ටක් බලන්න ලියලා ඉවරලා ආයෙ සැරයක් පස්සේ අවසාන මේ සමීකරණ නම් මතක තියාගන්න ඕනේ. ඔය පියවර ටික මතක තියෙනවා නම් හොඳයි. මොකද දැන් මේ සාමාන්‍ය පෙළ පන්තියෙන් උඩට යනකම් ඒ කියන්නේ 12 13 පන්ති වලට යනකම් ඕගොල්ලන්ට විද්‍යාවේ සමීකරණ ව්‍යුත්පන්න කිරීම කියන එක නැහැ. මේ තියෙන්නේ සමීකරණ ව්‍යුත්පන්න කරුවා අපි දැන්. මගේ අකුරු හොයන්න බැයි නම් ළමයි චුට්ටක් කියන්න මම කියන්නම්.
අපි පොඩි ගානක් හදලා බලමු ඊළඟට මේ තව අපිට තියෙනවා චක්‍රය හා අක්ෂ දණ්ඩ තියෙනවා කප්පි තියෙනවා ආනත්තල තියෙනවා පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා අනික් සරල යන්ත්‍ර ටික මේ එතකොට ඒ ටික බලන්න කලින් අපි ඔයගොල්ලන්ගේ අභ්‍යාසයේ තියෙන පොඩි ගානක් අපලා බලමු අභ්‍යාස මාලාවේ ඉවර නම් තව එක්කෙනෙක් මැසේජ් එකක් දාන්න මේ ටික ලියලා ඉවර නම් ලියා ගන්න බැරි වුණොත් මේ ටික පොතේ තියෙනවා ළමයි ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් හරි ඒක තියෙන්නේ ආනත තලයකින් නේද? ලීවර් එකකින් තියෙන එකක්. අපි ගානක් ලියාගමු. හරියන එකක් නෑ. මෙගන්න ළමයි ඉන්නේ ලීවරේ මේ තියෙන බිලි පිටක් මේකේ මාළුව තමයි බහරය අපි ගමු මේ මාළුවා කිලෝ 2ක නිව්ටන් 20ක මාළුවෙක් බිලි පිටේ දිග මීටර් 2යි එතනින් මෙතෙන්ටම තියෙන දුර මීටර් 2යි ඊට පස්සේ මේ ටික සෙන්ටිමීටර් 60යි ආයාසය मीटर वाली पर आ गए नोट हम मीटर डिफरेंस में आए ये एक गणना करने का पहले
बिंदुයි दशम आयाची करला ආයාසය දැන් ඒක ආයාසය අපි හිතමු යොදන්න ඕනේ මේ ඔසවන්න මේ නිව්ටන් විශ්ේ මාළුවා උස්සන්න දෙන්න ඕනේ නිව්ටන් 50 ආයාසයක් දෙන්න ඕනේ මේ මාළුවා ඔසවන්න. හරි. ප්‍රශ්න ටික මම ලියනවා මෙහෙම මේ පැත්තෙන් ලියන්න. මෙම ලීවරය කුමන පන්තියේ ලීවරයක්ද දෙක ආයාස බාහුවේ දිග ලියන්න වාර බාහුවේ දිග ලියන්න අතර ප්‍රධාන කාර්ය සොයන්න මහා ප්‍රතිදාන කාර්ය සොයන්න ප්‍රධාන කාර්ය සොයන්න ප්‍රතිදාන කාර්ය සොයන්න අය කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය සොයන්න. හරි. හොයන්න බැරි නම් ප්‍රශ්න ලියපියව අහන්න මගෙන්. මොකක්ද ඒ ප්‍රශ්නේ කියලා? ඉක්මනින් ටැප් එක ගාලා උත්තර ටික හොයලා දෙන්න බලන්න මට. ළමයි මෙයාගේ ප්‍රතිදාන කාර්ය ප්‍රධාන කාර්ය හොයන්න පොඩි අඩුවක් තියෙනවා. මම මේක ලියන්න. ඒ කියන්නේ නිස්ථාපනයේ දීලා නැහැ අපි. භාරය මීටර 1.5ක් ඉහළට ඔසවනවා. භාරය මීටර 1.5ක් ඉහළට ඔසවනවා. 1.5 මීටර. ඒ ඉහළට ඔසවන්න ආයාසය ඉහළට ඔසවනවා මෙතනින්. मीटर बिंदुई दशम
8ක් මම මේ රතු පාටින් දාලා තියෙන්නේ මේ බිලීපිට ක්‍රියාත්මක කරද්දී ආයාසය නැත්නම් අපි මේ මැදින් අල්ලලා උස්සන්න බෑ උඩට. අන්නේ ආයාසයේ ඉහළට එසවෙන ප්‍රමාණය මීටර 8 කියන්නේ. මේ සෙන්ටිමීටර 80 මීටර 0.8 කියන්නේ. ඊට පස්සේ මාළුවා උඩට ඉස්සෙන ප්‍රමාණය තමයි මීටර 1.5 කියලා කියන්නේ. ඔය තොරතුරු ටික දාගන්න රූප සටහනේ. ගාන හදලා ඉවර නම් ඔක්කොම ටික කොටස් හයම ඉවර නම් ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න. එතකොට මම හදන්න වෙන වෙනම උත්තර ටික ඕනේ නැහැ. නැත්නම් හරි අපි හදමු එහෙනම්. හරි අපි බලමු එහෙනම්. පළවෙනි එක මේ කුමන වර්ගයේ ලීවරයක්ද කියලා අහනවා. මේක ළමයි තුන්වන පන්තියේ ලීවරයක්. ඒකෝට ඒකට උත්තරේ තුන්වන පන්තිය. ආයාස බාහුවේ දිග කියන්නේ මේ දරේ ඉඳන් ආයාසයේ තියෙන දුර. එතකොට 0.6යි මීටර. බාර බාහුවේ දිග කියන්නේ දරේ ඉඳන් බාරයට තියෙන දුර 2 මීටර. ඊට පස්සේ හතරවෙනි එක අහනවා ප්‍රධාන කාර්ය.
ප්‍රධාන කාර්ය කියන්නේ අපි යන්ත්‍රයට කරන කාර්ය. දැන් අපි යන්ත්‍රයට කරන කාර්යය අපි නිව්ටන් 50ක් දීලා මෙයාව මීටර 0.8ක් ඉහළට ඔසවනවා. එහෙනම් අපි මෙහෙම හොයන්නේ ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කරනවා ආයාසයේ චලනය වූ දුරෙන්. එතකොට ආයාසය ඇවිල්ලා මීටර නිව්ටන් 50යි චලනය වෙච්ච දුර 0.8යි මීටර. එතකොට එනවා 40යි ජූල් කියලා. ජූල් 40යි. ඊට පස්සේ ප්‍රතිදාන කාර්යය බලමු. ප්‍රතිදාන කාර්ය මේක ටිකක් අරගන්න. प्रतिदान कार्य बहाने වැඩි කරනවා. ප්‍රතිදාන කාර්ය කියන්නේ යන්ත්‍රය අපිට කරලා දෙන කාර්යය. යන්ත්‍රය මොකද කරන්නේ? මීටර නිව්ටන් 20ක මාළුවා මීටර 1.5ක් උඩට උස්සලා දෙනවා. ඒක බාරය තමයි මාළුවාගේ බාර නිව්ටන් 20. බාරයේ චලනයේ දුර. මිලිමීටර ඉස්සුණු දුර. දැන් ඒකට බාරය නිව්ටන් 20යි. ඒක වැඩි කරනවා 1.5යි. 1.5යි මීටර. නිව්ටන් 20 ගුණ කෙරුවා 1.5යි මීටර. එතකොට එනවා ළමයි ජූල් 60. ඊට පස්සේ අවසානයේ ගන්නවා කාර්යක්ෂමතාවය කීයද කියලා. එතකොට කාර්යක්ෂමතාවය අපි හොයන්නේ කොහොමද? प्रतिदान कार्य बेदीम प्रदान कार्य වැඩි කරනවා C නේද? එමනම් අපි කාර්යක්ෂමතාවය प्रतिदान कार्य बेदीम प्रदान कार्य වැඩි කිරීම C. प्रतिदान कार्य ඇවිල්ලා 60යි ජූල් ප්‍රධාන කාර්ය ජූල් 40යි ගුණතර 100යි. එතකොට එනවා ළමයි 1.5 වැඩි කිරීම 100 කියන්නේ 100ට 150යි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කලින්ම කිව්වා මේ ලෝකේ තියෙන කිසිම යන්ත්‍රයක් 100% කාර්යක්ෂම නැහැ කියලා. නමුත් අපිට 150 කාර්යක්ෂමතාවයක් තියෙන බිලි පිත්තක් හම්බ වෙලා තියෙනවා නේද? ඒකට ඒකට හේතුව මම දැන් මෙතෙන්දි මේ මට හිතෙන ඉලක්කම් ටිකක් දාලා තමයි ගාන හැදුවේ. ගාන හදන හැටි කියන්න ඕන නිසා ඒක නිසා මතක තියාගන්න කාර්යක්ෂමතාවයේ 100%ක් වෙන්නේ නැහැ මොනම සරල යන්ත්‍රයකවත්. හරි. එහෙනම් පුතේ අපිට තව සරල යන්ත්‍ර ගැන පොඩි කීපයක් තියෙනවා කොටස් අපි ඒ ටික ලබන සතියේ කතා කරමු. හරි ඒක මතක තියාගන්න මම ඕගොල්ලන්ට පණිවිඩයක් කිව්වා අපි 10 පන්තියේ පටන් ගන්නවා. එතකොට 10 පන්තියේ ටියුට් ටික මම ගහලා මෙහෙන් තියන්නම්. එතකොට මම පණිවිඩයක් දෙන්නම්. ටියුට් එක ගැහුවට පස්සේ එතකොට ඕගොල්ලෝ ඒව අරගන්න පුළුවන්. එතකොට හැමෝම ටියුට් එක ගත්තට පස්සේ තමයි ඒ කියන්නේ ඊට වේලාසන මම දෙනවා. කොහොමදත් දෙසැම්බර් අවසාන සතියේ හෝ ජනවාරි මුල පටන් ගන්නවා ටියුට් හැමෝම ගත්තට පස්සේ. හරි. 10 පන්තිය. ගණිතයත් එහෙමයි කරන්නේ. හරි එහෙමනම් පරිස්සමෙන් ඉන්න අද දවස අනුතුරු අඟවල තියෙනව නේද? සුලි ගුණ අටුවක් තියෙනවා කියලා. හරි. අවධානයෙන් ඉන්න එකකින්. හරි. බොහොම ස්තුතියි එහෙමනම්. අපි අනිත් දවසේ